හරි. බලන්න පුතේ 18 හි වර්ගමූල 18 හි අගය පළමු සන්නිකර්ෂණයට හොයන තමයි මුලින්ම ගන්න තියෙන්නේ. එතකොට සන්නිකර්ෂණය කියන්නේ පුතේ මොකද්ද? සන්නිකර්ෂණය කියන්නේ මතකද දන්නේ නැහැ දැන්. දැන් මට කියන්න මේ මූල 18ට දෙපැත්තේ ඉන්න වර්ගමූල සංඛ්‍යා දෙක කවුද කියලා? පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 18ට කලින් ඉන්නේ 4යි 5යි. ඔව් 16 ඉන්නවා මූල 16 ඊට පස්සේ 25 ඉන්නවා. ඒ කියන්නේ මේකේ අගය තියෙන්නේ 4 සහ 5 අතර. 4 සහ 5 අතර තමයි මෙයාගේ උත්තර තියෙන්නේ. මෙයා වඩා කිට්ටු පුතා 4ටද 5ටද? 18 යගේ. 4ට. ඔව් වඩා කිට්ටු 4ට. ඒ හින්දා අපි බලමු මෙහෙම. දැන් මේකේ මූල 18 අගය ආසන්න වශයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ අගයන් කිය. 4.1 4.2 4.3 4.4 ඒව ගත හැකි. 4.5 එහා ඒවා තේරුමක් නැහැ. අපි බලමු මුලින්ම 41 41න් ගුණ කරලා. එක් වරක් එක 1යි 4යි බිඳුවක් දාගෙන 4යි 16යි. 1යි 8යි 6යි 1යි කීයද? 16.8යි 1යි. ඒක ගන්න පුළුවන්ද පුතා? හෙලෝ. ඒක ගන්න බෑනේ. 4යි 8යි. බැහැ සර්. 8යි 16යි. 4යි 16න් 6 එකක් ඉතුරුයි 7යි 1යි. 17.6යි 4යි. යා තියමු. 43 43. 9යි 12යි 12න් 2යි එකක් ඉතුරුයි 17යි. 9යි 4යි 8යි 1යි. මේ දෙකෙන් වඩා කිට්ටු කවුද දරු? 17.6යි 4ද වඩා කිට්ටු 18.4යි 9 වඩා කිට්ටු. 17.6යි 4. ඔව් ඔබට පේනවා ඇති. දැන් මේ 18 කියන සංඛ්‍යාවට වඩා කිට්ටු වෙන්නේ පුතා මෙන්න මෙයා හේතුව මෙයාගේ වෙනස වෙන්නේ 18 දක්වා යන්න ඕනේ 0.3යි 6යි. මේකේ 0.4යි 9ක් ඉස්සරහෙන්. එහෙනම් මූල 18ට වඩාත්ම කිට්ටු සාධාරණ උත්තරේ තමයි 4.2 කියන්නේ. ළමයින්ට එක පැහැදිලිද? ඔව් සර්. හරි. ඒ වගේ සුළු කළ ගන්නයි තියෙන්නේ. ගොඩක් ළමයින්ගේ මේක උත්තර වැරදි. දෙවෙනි එක රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 77කි. එය කපාගත් වෘත්තාකාර ආස්තරයේ වර්ගඵලය. දැන් මේක ළමයි සූත්‍ර දාලා හොයලා තිබ්බා. වැරදි හැබැයි. දැන් මේකේ වර්ගඵලය 77යිලු. අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ පුතා දැන් මේකේ විශාල වෘත්තය ගත්තොත් මේ වගේ කොටස් කීයක් තියෙයිද? වෘත්තය ගත්තොත් මේ වගේ කොටස් කීයක් තියෙයිද? ළමයි? ඔව් වෘත්තයක් ගත්තොත් ඔය වගේ කොටස් මේ තියෙන්නේ 4 4 නෙවෙයි පුතේ. කීයක් තියෙනවද? 45 ඒවා. 8ක් අන්න මේ වගේ කොටස් 77 කෑලි 8ක් තියෙනවා වෘත්තාකාර ආස්තරේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 77 ගුණ කරනවා කියේද? 8ෙන්. 7 වරක් අඩ 56න් 6යි 5ක් ඉතුරුයි. 7 වරක් අඩ 56යි 5යි 61යි. උත්තරේ කී දෙන්නේ? 616ක් එන්නේ. පැහැදිලිද පුතේ? ඔව් සර්. හරි. බහුතරයක් ඉතින් සමහර ළමයි නම් මේකේ උත්තරේ ගන්නට නම් තිබුණා. බහුතරයක් ඉතින් සූත්‍ර දාලා එහෙම හොයලා තිබුණා. ඒත් ඉතින් වැරදි. හරි. ඊළඟට සුළු කරන්න තියෙන්නේ මේකේ හරය සමාන කරන්නේ නැතුව මුකුත් කරන්න බෑ. 5යි a ගෙන් 2යි 3යි a ගෙන් 1යි. අපි කරන්නේ මෙයාව 3ෙන් ගුණ කළා. මෙයාව 5ෙන් ගුණ කළා. මෙතන එනවා 15යි a ගෙන් 6. මෙතන එනවා 15යි a ගෙන් 5. උත්තරේ කියනරු? හෙලෝ. උත්තරේ මොකද ළමයි?
15යි a ගෙන් 11. 11යි. ඔව්. දැන් ඕගොල්ලන් කෙලින්ම මේ වගේ උත්තර පත්‍රයක් හදාගෙන යන්නේ. මම දැන් කලින් පන්තියේ ළමයින්ට අමේ අවසරයේ පන්ති ළමයින්ටත් මේක තමයි කළේ. පේපරේ සාකච්ඡා කළා. හරි. ඔන්ලයින් මේක අපි ගොඩක් කාලෙකින් ආයේ මේ ඔන්ලයින් කරන්නේ ඒකයි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි ගාන 4 හතරවෙනි ගානනේ. ගමක ගොවීන් A V වගා කරන ගොවීන් B එළවලු වගා කරන ගොවීන් වෙන් රූපයේ A ඡේදන B ප්‍රදේශ කොහෙද දරුවෝ තියෙන්නේ? කොහෙද තියෙන්නේ? හරි මැද නේද? ඔහොම පාට කරලා තියෙන්න ඕන. අඳුරු කළ ප්‍රදේශ විස්තර කරන්නලු. මෙහින් කියවෙන්නේ මොකද්ද? ගමේ මොනවාද? හෙලෝ අන්න V සහ එළවලු දෙවර්ගයම වගා කරන ගොවීන්. ඔකයි උත්තරේ. V සහ එළවලු දෙවර්ගයෙන් වගා කරන ගොවීන්. ඊළඟ ගාන සිම්පල්. මේක 40යි සමදීපාද හින්දා 40 එකතු කිරීම 40 එකතු කිරීම A 180යි. 80 ධන A සමානයි 180යි. 80 ධන A ඍණ 80 180 ඍණ 80. A කියන්නේ පුතේ අංශක 100යි. හරියට උත්තර ලියාගෙන යන්නේ. ගානේ අංක ලිව්වා. ක්‍රමෙත් එක්ක උත්තරය ලියාගත්තා. ජනවාරි මාසේ මුල් සතියේ පේපරෙත් එක්කම හම්බෙමු. හරි. ළමයි මේක ලඝු ආකාරයෙන් දැක්වුවොත් කොහොමද? ලඝු හෙලෝ ලඝු පාදය මොකද්ද? අගය මොකද්ද? උත්තරේ මොකද්ද? හෙලෝ ළමයි මේක ලඝු ආකාරයෙන් ලිව්වොත් බරුව කොහොමද ලියන්නේ මේක? 3 සමානයි 3 243 සමානයි කියයිද? 5. 5යි. ඔහොම තමයි එන්න ඕන. දැන් ඔහොම ලියන්නේ නැති ඒගොල්ලෝනේ. ඉතින් බලමුකනේ. හරි. උත්තර හදාගන්නේ. ඊළඟට නලයකින් තප්පරයට ලීටර 2ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා යයි. මෙම නලය තුලින් මිනිත්තු 5කදී ජලය ලීටර කීයක් ගලා යයිද? කියන්න බලන්න. නලයකින් තප්පරයට ලීටර 2ක දැන් එන සතිය පුතා මම පාඩමක් කරනවා හොඳේ ඔන්ලයින් එකේ. දැන් මේ සතියේ පේපරේ මේ කැලල කරනවා. අනික් සතියේ අනිවාර්යෙන් මට ඔන්ලයින් පාඩමක් කරන්න සිද්ධ වෙනවා. වෙලා මදි හින්දා. හරි. එහෙනම් අනික් අයටත් කියන්නේ නැහති අනිවාර්යෙන් පන්ති එන්න කියලා. නලයකින් තප්පරයට ලීටර 2ක ශීඝ්‍රතාවයෙන් ජලය ගලා යයි. මෙම නලය තුලින් මිනිත්තු 5කදී ජලය ලීටර කීයක් ගලා යයිද? කියන්නරු. තප්පරයට ලීටර 2යි. තප්පරයකට ලීටර 2යි. එහෙනම් තප්පර 60කට කීයද දරුවෝ? දෙකේවා හෙලෝ 60ක් නේද? ළමයි 120යි. ඔව්. මිනිත්තුව තප්පර 60ක් නැත්තම් මිනිත්තුවකට යනවා ලීටර 120ක්. හරි. එහෙනම් මිනිත්තු 5කට 120 5න් ගුණ කරන්න. ඔව් මිනිත්තු 5ක් කිව්වහම 120 5ක් 600ක්ද? හරිනේ පුතේ. ලීටර 600ක්. Excuse me sir. ඔව්. සර් හයවෙනි ගාන පොඩ්ඩක් ආයි පෙන්වන්න පුළුවන්ද? හරි සර්.
හරි. ඊළඟට දරුවෝ 8 වෙනි ගාන විසඳන්න තියෙන්නේ. මේක නම් සිම්පල්. කරන්න තියෙන්නේ මෙච්චරයි. x ධන 5 බෙදීම 3 වරක් 3 දෙවරක් 3. මේක කැපෙනවා. x ධන 5 කියන්නේ 6යි. x ධන 5 ඍණ 5 6 ඍණ 5. x කියන්නේ පුතා 1යි. හරිද දරුවනේ? හදාගන්න. ළමයි අපි දැන් බලන 9 වෙනි ගාන x අගය සොයන්න. මෙතන 50යි නම් ඔබට පේනවා සමාන්තර රේඛාවක් තියෙන්නේ කියලා. මෙන්න මේ කෝණේ අගය කීයද දරු? හෙලෝ 50යි. අන්න එයත් 50යි. හේතුව කියන්නේ මොන කෝණද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. 60 එකතු කිරීම 50 එකතු කිරීම x කියන්නේ 180යි. 110 ධන x කියන්නේ 180යි. එහෙනම් 110 ධන x ඍණ 110 180 ඍණ 110යි. උත්තරේ කීයකද? x කියන අංශක 70ක් කියලා එයි. මේවා ලියාගෙන යන්න. අංක 9ට නිකම්ම 70 දාන්න එපා. ක්‍රමෙත් ලියලා 70 කියලා දාන්න. ඕගොල්ලෝ ඉවර නම් මට පුළුවන් අනික් ගානට යන්න ඉක්මනට. හෙලෝ හරි සර් ඉවරයි. සාධක සොයන්න. දැන් මම බැලුවේ පුතා 9 වසරෙත් මේම ගානක්ම තිබ්බා. සාධක හොයන්න. 10ෙත් තියෙනවා. O level විභාගෙත් මෙහෙම ගණන් එනවා පුතා. හරි. ඒ හින්දා මේවා දැන් වර්ධිනවා කියන අය කට්ටියට මේවා හදා ගන්න ඕන තරම් ටයිම් තියෙනවා. හරිද? හදා ගන්න. ගුණ කළාම 10යි x වර්ගයේ nයි එකතු කළාම ඍණ 7යි x nයි. අපි ගන්න කීවරක් කීයද? 10 ලැබෙන ආකාර කිහිපයක් තියෙනවා. එක් වරක් 10 දෙවරක් 5. ඒ දෙකෙන් 7 ලැබෙන්නේ දෙවරක් 5 කියන අවස්ථාවේ. මෙතනට ගන්නේ ධන දෙවරක් 5ද නැත්නම් දෙකම ඍණ දෙවරක් 5ද? හෙලෝ දෙකම ඍණ. ඍණ දෙකම ඍණ වෙන අවස්ථාව ගන්න වෙන්නේ නේ. ඔව්. එහෙනම් x වර්ග ඍණ 2යි x ඍණ 5යි x ධන 10යි. කොහොමයි එන්නේ? මේ දෙකෙන් x පොදුයි ගත්ත එළියට x ඍණ 2යි. මේ දෙකෙන් ඍණ 5 පොදුයි ගත්ත එළියට x ඍණ 2යි. උත්තරේ එන්නේ දරුවනි x ඍණ 2යි. අනිත් එක පුතේ x ඍණ 5යි. දැන් උත්තර ලියා ගන්න ටක් ගාලා. අනිත් එක තමයි මේ හරි. මේක ලියා ගත්තා ඉවරද? හරි. රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් QRS කෝණයේ අගය. QRS කෝණයේ අගය. ඕගොල්ලෝ හිතන්නේ මේ මොන වගේ රූපයක්ද? මේ PQRS කියන්නේ මොන රූපයක්ද? PQRS නමක් කියන්න මට? රොම්බසය. නැත්ත. රොම්බසය කියලා මෙහෙ දැක්කම සමාන්තරාශ්‍රය. අන්න සමාන්තරාශ්‍රයක් කියලා කීත හැකියි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමානයි. සමානයි. එහෙනම් QRS අගය කීයද?
70යි 70යි. QRS ත්‍රිකෝණයේ වර්ගඵලය 28යිලු. එහෙනම් PQRS වර්ගඵලය. දැන් PQRS සමාන්තර ආශ්‍රයයක් නම් මේක 28 නම් මේකත් කීයද? 28 28මයිනේ. එහෙනම් වර්ගඵලය කීයද? 28 ඒවා දෙකක්. කීයද? 56. හරිද පුතේ? ළමයි එක හරි නේද? තේරුණා නේද? අංක දාන්නේ 11 1ට 70යි. 11 2ට 28 වරක් 2 56යි. අන්න එහෙම උත්තර ලියන් යන්න. ABCD ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය 42යිලු. BCE කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 25යිලු. අහන්නේ චාපදික්. ඔන්න හොදා ගන්න වෙන්නේ. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය 42 නම් මට කියන්න පුතේ මේ එක කෑල්ලක් ඉදිරිය කීයක් වේද? මේක x ගමුකෝ. x x x x මෙයා 2x. ඔක්කොම කීයක් එයිද දරුවෝ? hello 2x දාන x දාන x දාන x 3x 5x නේ පුතේ. මේ 5x කියන්නේ කීයද දරුවෝ අගේ? hello 42යි 5යිද 6යිද? 1යි 6යි 6යි. තවක් එනවනේ. තවත් x එකක් එනවා හොඳේ. 6යි x එන්නේ. 6යි x කියන්නේ 42. එහෙනම් x හොයාගන්න දැන් මේක බෙදනවා 6ෙන්. x කියන්නේ පුතා සෙන්ටිමීටර 7යි. එහෙනම් මෙයත් 7යි මෙයත් 7යි. එහෙනම් මේ EC හොයාගන්නේ කොහොමද? දැන් ඉතින් දාන්න එපා ප්‍රමේයයන් ඕනේ නැහැ අපිට මෙතන. මේ සූත්‍ර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. කෙලින්ම ගත හැකියි. අපි හොයනවා EC දිග. EC දිග හොයන්නේ පුතා 25න් අඩු කරනවා කීයද? 7 ඒවා දෙකක්. 25 හරියට 14. 11ක් ආවා නම් හරි. නැත්තම් ඉතින් සම්බන්ධය භාවිතා කරලත් මේ කිව්වත් මේ උත්තර ලැබෙයි. හරිද දරුවනේ? හරි සර්. ඕගොල්ලෝ සූත්‍රය භාවිතා කරලා 25r වරක් 4 වෙන එක දාගත්තත් මේ උත්තරේ ලැබෙයි. 11 කියලා. හරි. මෙහි දැක්වෙන සරල රේඛාවේ සමීකරණය ලියන්න. මේකේ පුතා මෙතන මේ එකට කියන නම මොකද්ද? hello එකට කියන නම මොකද්ද? ළමයි මේ එකට කියන නම මොකද්ද? මෙතන ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන්නේ. නම අන්තක්ඛණ්ඩේ අන්තක්ඛණ්ඩය. නැත්තම් C කියන්නේ යාට තමයි. අනුක්‍රමණය හොයන්නේ මෙන්න මේ උස හොයා ගන්නවා. කීයද? 5න් එකක් ගියම 4යි නේද? මේක 2යි. එහෙනම් අනුක්‍රමණය හොයාගන්නේ කොහොමද? 4 බෙදනවා 2කින්. 2යි. දැන් C හරි 1යි M හරි 2යි. එහෙනම් y සමානයි mx ධන c. උත්තරේ කියන්නේ y සමානයි කීයද? hello y සමානයි 2x ධන 1යි. පැහැදිලිද? Excuse me sir. ඔව් කියන්න පුතේ. සර් C සමාන එක කොහොමද ගත්තේ? එතන පුතේ දැන් ප්‍රස්ථාරයක y අක්ෂය කැපෙන තැන අපි කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. සරල රේඛීය ප්‍රස්ථාරයක y අක්ෂය කැපෙන්නේ ඒකේ අන්තක්ඛණ්ඩයේදී. තේරුණාද? Thank you. ඔව් සර්.
සමීකරණය එන්නේ y සමානයි 2x ධන 1යි කිය. ගැටලු තියෙනවා නම් අහන්න හොඳේ. හරි. දැන් මේක අද සාකච්ඡා කළාම අපිට පන්තියේ වෙලාවක් ඉතුරු වෙනවා තව. නැත්නම් මේ පේපරේ සාකච්ඡා කරන අපි අනිවාර්යෙන් ටයිම් එකක් වෙන් කරන්න ඉපේ. හරි. සායත් 13 වෙනි ප්‍රශ්න පොඩක් කියලා දෙනවා. 13 වෙනි ගාන. දැන් කරපු ගාන නේද? ඔව් හරි. පුතේ අපි අනුක්‍රමණය හොයනකොට අපිට පුළුවන් දරුවෝ ලක්ෂ දෙකක් ගන්න. කියන්නේ අපිට සරල රේඛාවක අනුක්‍රමණය හොයන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අපිට ප්‍රස්ථාරය ඇඳලා දුන්නොත් අපිට පුළුවන් ඒකෙන් ගන්න. දෙවෙනි එක තමයි අපිට පුළුවන් ඒකේ ලක්ෂ දෙකක් ලබා දුන්නොත් ඒ ඇසුරින් හොයන්නත් පුළුවන් අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයයි හොයලා. ඊළඟට අපිට අන්තක්ඛණ්ඩය සහ ලක්ෂ්‍යයක් දුන්නාමත් අපිට පුළුවන් ඒකේ අනුක්‍රමණයයි සමීකරණයයි ලියන්න. දැන් මේකෙදි ඔය ප්‍රස්ථාරයේ ඇසුරෙන් තමයි අහලා තියෙන්නේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. එතකොට මං හිතන්නේ ඔය කොටස තාම අපිට කරේ නැද්ද කොහෙද? එහෙමද? ඔව් සර්. හරි. අනික් පන්තිල මං කළ ඉවරයි මං හිතන්නේ පාඩම. එතකොට පුතා මේකෙදි අන්තක්ඛණ්ඩය හොයන්නේ මෙතනින්. මේ තියෙන්නේ. y අක්ෂය කැපෙන තැනින් අන්තක්ඛණ්ඩය හොයාගත්තා. මේක 9 වසරේ පාඩමක් හොඳේ. හරි. මෙතෙන් තමයි අන්තක්ඛණ්ඩය තියෙන්නේ. ඒකෙන් c හොයාගත හැකියි. ඒක පැහැදිලි දරුවෝ? හෙලෝ. ඔව් සර්. හරි. අනුක්‍රමණය හොයන්නේ පුතා මෙන්න මෙහෙම. ඒ කියන්නේ ත්‍රිකෝණයක් වගේ ඇඳ ගන්නවා. මේක ඕනේ තැන ඇඳ හැකි ප්‍රශ්නයක් නැහැ ඔයාට. මේ ත්‍රිකෝණය වෙන තැනින් ඇඳත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලක්ෂ දෙක ගන්නට තිබ්බනම් ලේසි. උසයි මෙතන මේ පළල සහ උස හොයාගන්න. මේකේ උස වෙන්නේ සෙන්ටිමීටර 7 නැත්නම් උස 4ක් වෙනවා. පළල 2ක් වෙනවා. පේනව නේද? එතකොට අනුක්‍රමණය හොයන්නේ y ඛණ්ඩාංක අන්තරය බෙදීම x ඛණ්ඩාංක අන්තරය. y වෙනස බෙදීම x වෙනස. දැන් මෙතන y වෙනසනේ කීයද දරුවෝ? 5න් එකක් ගියාම 4යි. දැන් තේරුණාද? x වෙනසනේ කීයද? 2න් බිඳුවක් ගියාම 2යි. තේරුණාද දරුවෝ? හෙලෝ. ඔව් සර්. හරි. ඒකෙන් උත්තරේ ගන්න පුළුවන් ටක් ගාලා. හරි. වෙන ගැටලු දෙයක් අහන්න ඕනි. ඊට පස්සේ ඊගාව එක. PQR ත්‍රිකෝණයේ QR පාදය S දක්වා දික් කර ඇත x යගේ සොයන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ගැන සම්බන්ධයක් තියෙන ප්‍රමේයයක් තියෙනවා. ඒ ප්‍රමේය කියමු බලන්න එකපාරක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මොකද වෙන්නේ? සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙයි. අන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙතන මෙන්න මේ කෝණයේ අගය සමාන වෙනවා මේ කෝණ දෙකේ එකතුවට. පැහැදිලිද? ළමයින්ට පැහැදිලිද ඒක? ඒ කියන්නේ PRS කෝණය සමානයි PQR කෝණය එකතු කිරීම QPR කෝණයට. එහෙනම් මෙතන x එකතු කිරීම x සමාන වෙනවා කාටද? 68 එකතු කිරීම 72ට. හරිද පුතේ? හෙලෝ. හරිද? හරි සර්. හරි. එහෙනම් මේකේ උත්තරේ 2x සමානයි 140යි දෙකෙන් බෙදුවාම x කියන්නේ අංශක 70යි. ඕක සමහර ළමයි ගන්න කොහොමද නේද? ඒගොල්ලෝ ලියන උත්තරේ 1.72යි කියන. ඒකාන්තර කොන බලලා ඉවරලා. එහෙම ඒකාන්තර කොන බලන්න පුතා මේ රේඛා දෙක සමාන්තර වෙන්න හොඳේ. සමාන්තර නම් විතරයි ඒකාන්තර කොන සමාන වෙන්නේ. එහෙම දාපු ළමයි හිටිය පන්ති. ළමයි පැහැදිලිද? හෙලෝ. හරි සර්.
හොඳයි. ඊළඟට දී ඇති වීචීය පදවල කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. දෙකයි තියෙන පද. 6යි a වර්ග b. අපිට ඒක ලියලා මෙහෙම. දෙවරක් තුන් වරක් a වර්ග b. 8යි a වර්ග b වර්ග. ඒක ලියත හැකි. 8 කියන්නේ පුතා දෙකේ තුන්වෙනි බලයනේ. a වර්ග b වර්ග. අපි කුඩා පොදු ගුණාකාරය ගන්නකොට ගන්නේ විශාල බලය. මේ කුඩා බල හලකන්නේ. දෙකේ නම් මෙයාව. තුනේ නම් මෙයා විතරනේ කොහොමද තින්නේ? a වල මෙයාව. මෙයාම ප්‍රශ්නයක් නෑ. මෙයා. එහෙනම් දැන් කුඩා පොදු ගුණාකාරය අපි හොයනවා මෙහෙම. 24යි 3යි a වර්ග b වර්ග. එහෙනම් උත්තරේ කීයද? 24යි a වර්ග b වර්ග. a වර්ග b වර්ග. මං හිතන්නේ හැමෝටම පැහැදිලි. ඔව් සර්. හරි. පුබුදු ආයි පන්ති එනවා නේද පුබුදු? පුබුදු කටහඬ ආවිති කරන්නේ නැහැ වගේ. සර් ඔයා පන්ති ආයෙම නැහැ කාලයක්? ජනවාරි දැන් පන්ති එන්න ඕනේ නේද ඊට මේ? හා සර් හරි. 11 වසර පටන් ගන්නවනේ හති. එන මාසේ. මුල් සතියේ. රූපයේ දැක්වෙන ත්‍රිකෝණ දෙක අංග සම වීම සඳහා සමාන විය යුතු පාද දෙක නම් කර අංග සමවන අවස්ථාව ලියන්නලු. ළමයි කියන්න බලන්න. අංග සම වෙන්නම් මොකද්ද වෙන්න ඕනේ? අහන්නේ පාද දෙක හොඳේ. BC BC ට කවුද? AB ඈ? අනේ. BC ට අනිත් ත්‍රිකෝණය PR PR. BC ට PR තමයි සමාන වෙන්න ඕනේ. වෙන අය බෑ හොඳේ. සමහර අය ලියනවා. AC PQ වැරදි. එහෙම ලියන්න බෑ. හේතුව අන්තර්ගත කෝණේ මේ දිහා තියෙන අන්තර්ගත කෝණේ වෙන්න ඕනේ. නැත්තම් වැරදි. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණේ. හරි. මෙන්න පාද දෙක. එහෙනම් අවස්ථාව තමයි පාදය කෝණය පාදය. 16 උත්තරේ දාන්න. BC PR පාකෝ පා. ළමයින්ට පැහැදිලි නේ පුතේ? ඔව් සර්. හරි. ඊළඟට 17. පන්තියක තාක්ෂණ විෂය හදාරන සිසුන් සංඛ්‍යා පිළිබඳ තොරතුරු වගුවෙහි දැක්වේ. මෙම සිසුන්ගෙන් අහඹ ලෙස තෝරා ගන්නා සිසුවෙකු පරිගණක තාක්ෂණය හදාරන සිසුවෙකු වීමේ සම්භාවිතාව. ඔක්කොම සිසුන් කීයක් ඉනවද දරුවෝ? 12යි 15යි 8යි. ඔක්කොම 27යි 35යිද? හරි. එහෙනම් පරිගණක තාක්ෂණ හදාරන සිසුවෙකු වීමේ සම්භාවිතාව කීයද දරුවෝ? 35න් එකයි. ඔව් කිව්වා. 8යි. 35න් 8යි. 8 දෙනෙක් ඉන්නවනේ. ඔන්න තියෙනවා විසඳන්න ගාන. දැන් සමහර ළමයි මේක විසඳනකොට x වර්ග සමානයි බිඳුවයි. එහෙම ගත්ත කට්ටියක් ඉන්නවා. මේකේ උත්තරය ගන්නේ කොහොමද? x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව. x ධන 3 ඍණ 3 බිඳුව ඍණ 3. x ඍණ 1 ධන 1 බිඳුව ධන 1. x සමානයි ඍණ 3 හෝ x සමානයි 1. ඔන්න උත්තර දෙක. ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. හරි. හදාගන්න. හරි. පේපර් බලද්දි නම් මං හරියට දුක් වුණා ඉතින්. ලේසි ඒවත් ලස්සනට වරදලා තිබ්බා. හරි. මෙතන 3න් 1 බෙදීම
මුලින් කරන්නේ යාලන යන්න හොඳේ උඩ යට එහෙම මාරු කරන්න එපා. ಗುಣ කිරීම 3ෙන් 2 කරන. දැන් සුළු කරන. 3ට 1යි 3ට 1යි 2ට 1යි මේකට 2යි. උත්තරේ එන්නේ 3ෙන් 1 බෙදීම 2ෙන් 1. දැන් 3ෙන් 1 ගුණ කිරීම 1ෙන් 2. උත්තරේ කීයද? 3 වරක් 1 3යි 1 වරක් 2 2යි 3ෙන් 2යි. බහුතරයක් ළමයි පුතා මේක නියමට කරලා තිබ්බා. ඒ කියන්නේ මුලින් බෙදලා අරන් තිබුණා උත්තරේ වැරදි ඉති. දැන්ස ඔහොම හැම ගානකට ඕක ගන්න බෑනේ. නෑ මේ ගානට දැන් මේකේ 1 බෙගු ඒ ගනි අනුපිළිවෙල වරහන් අල්නා යන්න එහෙමනේ තියෙන්නේ. අල්නා යන්න කොටස මුලින් කරලා ඉන්න ඕන. නැත්නම් වැරදි. සර් දැන් ඔය කැල්ලෙගෙත් හැදෙන්නේ ඔහොම. ඔව් සයන්ටිෆික් කැලලා තියෙන්නේ මේ වගේ තමයි ක්‍රමවේදය. ඒක තමයි එතකොට සර් දැන් වෙන ගානක් වගේ ඔහොම හැදුවොත් වර්ධිනවනේ වෙන උත්තරයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කියන්නේ සර් දැන් වෙනම ඔය ඕකම නැතුව වෙන මොකක් හරි ගානක් හැදුවොත් කැල්ලකින් අපි නෝමල් හදන විදිය අරගෙන වෙනස් වෙනවා. සාමාන්‍ය කැල්ල එකේ වෙනස් වෙනවා. අපි සයන්ටිෆික් කැල්ලයක් ගත්තොත් මේ ක්‍රමවේදය තියෙනවා ඒකේ. කියන්නේ සාමාන්‍ය කැල්ල හේ ගන්නේ අපි ලියන පිළිවෙල. හරිද? සයන්ටිෆික් ඒවා කියන්නේ විද්‍යාත්මක ගණකය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය. ඒ කියන්නේ 1 බේගු a. ඒක තමයි අනුපිළිවෙල සුළු කරන්නේ. ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙල වැරදි නම් උත්තරේ වැරදි. තේරුණා නේද? සර් එක්සෙල් ෂීට් වලත් එහෙමයි. ඔව්. අනුපිළිවෙල තියෙනවා. සර් ඔව් කියන්න පුතේ. සර් මට 12 වෙනි ගාන පොඩ්ඩක් පෙන්නනවද? 12. හරිද? හරි සර්. හරි. ඊළඟට රුපියල් 18500ක් වටනා උපකරණයක් ආනයනයේදී 140ක තීරු බද්දක් අය කරයි නම් එම උපකරණය සඳහා ගෙවිය යුතු තීරු බද මුදල උත්තරේ ගන්න පුතා 18500 ගුණ කරනවා 140න් මේ බින්දෙකට බින්දෙක කපන්න 185 ගුණ කරන්න 40 4 වරක් 5 20න් බිඳුව දෙකක් ඉතුරුයි 8 වරක් 4 32යි 2යි 34න් 4යි 3ක් ඉතුරුයි 4යි 3යි 7යි හරි දරුවනේ මේක මේ වගේ උත්තරයක් දෙන්නේ ළමයි එකේ උත්තරේ 7400යි හොඳයි හරිද පුතේ හෙලෝ තමන් ඒ ගාන ලියා ගන්න හරියට A හා B එකිනෙකට මීටර 10ක් දුරින් පිහිටි ලක්ෂ දෙකකි. හරි. A සහ B ට සමදුරින් A සහ B ට සමදුරින්ද A සිට සෙන්ටිමීටර 7ක් දුරින්ද X පිහිටි පැත්තේ P පිහිටයි. නිර්මාණ රේඛා දක්වමින් P පිහිටීම. කරන්නේ මොකක්ද දරුවෝ? හෙලෝ. A සිට 7ක් දුරින් කරන්නේ මොකද්ද? A සිට 7ක් දුරින් නම් මෙන්න මේ වගේ වෘත්තයක් තමයි ඇඳෙන්න ඕනේ හොඳේ. එහෙනම් කොහෙද පුතේ P ලක්ෂය තියෙන්නේ? ළමයි මෙන්න මෙතන තමයි P ලක්ෂය තියෙන්නේ. හැමෝටම මේ පැහැදිලිද ඒක? හෙලෝ ළමයි පැහැදිලිද?
ළමයිට මාව ඇහෙනවද? අන්තගොළු පීරි පාසල මං ඉන්නේ. ඇහෙනවා සර්. හරි. වැඩේ තේරුණා නේද මේකනේ? ඔව් සර්. දැන් මේකේ අර මේ එක ලක්ෂයකට කිසියම් දුරකින් කිව්වහම පුතේ අනිවාර්යෙන් ලක්ෂයකට නියුතන වෘත්තයක්. ලක්ෂ දෙකකට සමදුරෙන් නම් ලම්බ සමච්ඡේදකයක්. මූලික පත හතරක් තියෙනවනේ. ඒ හතරෙන් විතරයි එන්නේ. ඉතින් වෙන ක්‍රම නැහැ ඉතින්. හරි. වෙළඳසලක දිනකදී විකුණන ලද මධ්‍යන්නේ සහල් ප්‍රමාණය කිලෝ 22කි. සහල් කිලෝවක මිල 100ක් නම් සහල් විකිණීමෙන් මාසයකදී ලැබෙතයි අපේක්ෂා කළ හැකි මුදල දිනකට කිලෝ 22යි. මට කියන්න දිනක ආදායම කීයදරු? 122කින් ගුණ ඔව් කරනවා. 22 වරක් 100. දැන් නම් හාල් කිලෝ 100 නෙමෙයි නේද? 100ට කොහෙද? හරි. 2200යි. දිනකට රුපියල් 2200ක් හම්බ වෙනවා. මාසකට කියන්නේ දවස් කීයක්ද? 30කට. ඔව්. සම්මත දවස් 30යි හොඳේ. සමහර අය 31ක් දානවා. එහෙම නෑ. දවස් 30 තමයි සම්මතේ. රුපියල් කීයකද ආදායම? රුපියල් 66000යි. මාසෙකදී හම්බෙන ගාණ. සොය මධ්‍යනේ කියලා දාලා තියන්නේ ඇයි? මධ්‍යන්නේ කියන්නේ පුතා දවසකට විකුණන ගාණ. ඒ කියන්නේ වෙනස් වෙනවනේ. ඒක උච්චාවචන වෙනවනේ දවස් ගාණ. දවස් ගාණු. දැන් උදාහරණයක් දැන් එයාගේ සමහර දවස් වලට කිලෝ 10 විකිනෙනවා. සමහර දාට 12ක් විකිනෙනවා. තේරුණාද? සමහර දා 15යි. හැමදාම මිනිස්සු එකම හාල් ප්‍රමාණයක් කරා යන්නේ නැහෙනි. මධ්‍යන්නේ අරන් තියෙන්නේ දවස් ගාණෙන් බෙදලා. ඒ කියන්නේ මුළු සහල් ප්‍රමාණය දින ගාණෙන් බෙදලා. දිනකදී සාමාන්‍යයෙන් කිලෝ 22ක් විකිනෙනවා කියලා දල වශයෙන් අරන් තියෙනවා. තේරුණාද? පැහැදිලිද? හරි සර්. හරි. ඊළඟට 23 ABCD සමාන්තරාශ්‍රයේ DAB කෝණය. DAB කියන්නේ පුතා මෙයා හොඳේ. DAB කියන්නේ මෙයා. එකතු කිරීම BCD. BCD 220කි. හරිද? මේක සමාන්තරාශ්‍රයක් කියලා දෙනවා ඒගොල්ලෝ. ඊ දත්ත මාක් කළාම උත්තරේ පේන්න ගන්නවා. මෙයා 60 නම් මෙයා කීයද දරු? මෙයා 60 නම් මෙයත් කියන්නේ 60 60යි. 60 කීයද? 120. 120යි. 120න් අඩු කරන්න 220න් අඩු කරන්න 120ක් 100යි. එහෙනම් මේ එක්කෝණ පැංචෙක් කීයද? 50යි. 100යි. 50යි. 50යි. මේකත් කීයද? 50යි. දැන් මේ අහන්නේ මොකද්ද මේක? CAB. CAB. උත්තරය ආවනේ? උත්තරය ආව නේද? 220න් 120ක් අඩු කරලා දෙකෙන් බෙදලා. අංශක 50යි. අර සමාන්තරාශි දත්ත මාක් කරනහන් දැක්කේ නෑ ඒකනේ. දකින්න සර් mark වට කරන්න. සූත්‍ර විදියට වගන්ති දීලා එහෙම හදන්න ඕනේ නැද්ද? එහෙම අවශ්‍ය නෑ. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න ඕකට පත්‍රයේ කෙලිම උත්තරේම දාත හැකිද? එහෙමත් පුළුවන්. රූපේ මාක් කරලා තිබ්බ ලකුණු හම්බ වෙනවා. කෙටි ප්‍රශ්න සර් ඒ වලදී කියන්නේ දැන් ඕකේ මේ දැන් අර 2200 අර ඉස්ස පලින් ගාන 2200 ගුණ කරලා එහෙම දාන්න ඕනේ. කෙලිම 66000 කියලා දැම්මම ලකුණු හරිද? දෙකම හම්බ වෙනවා. අර විශේෂත්වය මේකයි. අපි හිතමු ඔයාගේ මාසක ගාන වර්ධිනවා. ඔයා දවස් 31 කියලා දානවා. නිකන් හිතන්නකෝ ඔයාට 31 වැටෙන්නේ. එහෙම වුණාම වෙන උත්තරයක් එනවනේ. ඒ උත්තරේ වැරදිනේ. හැබැයි ඔයා දිනක ආදායම හොයලා තිනවා 2200යි කියලා. අන්න ලකුණක් හම්බ වෙනවා. පැහැදිලිද? බැරිලාකට ඔයා උත්තරේ දාලා තිබ්බේ 2200 කෙලින්ම කීයෙන්ද? 31කින් ගුණ කරලා. ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද මං කිව්වේ? හරි සර්. උත්තරේ විතරක් දැම්මහමයි හදලා ලිව්වහම වෙනස ඒකයි. හදලා ලිව්වහම පියවර වලට ලකුණු හම්බ වෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තරේ විතරක් තිබ්බත් ලකුණු හම්බ වෙනවා. පැහැදිලි? හැබැයි උත්තරේ හරියන්න ඕනේ. නැත්නම් ලකුණු නැහැ. හරි. තේරුණානේ?
හරි ඊළඟට පතුලේ අරය 14ක් වූ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 792කි. එහි උස සොයන්න. හරි දැන් පුතේ මේක තාම කියලා දීලා නැහැ ඔයගලන්ට. ඒත් මම පෙන්නන්න. හරිද? මේ බලන්න සිලින්ඩරයක් තියෙනවා. එයාගේ පතුලේ අරය 14යි. උස h කියලා ගමුකෝ. මේකේ වක්‍ර පෘෂ්ඨය කිව්වහම පුතා මේ වගේ තමයි තියෙන්නේ. දිග ඇරියාම ඍජු කෝණාශ්‍රය තමයි ලැබෙන්නේ. හිතන්න ඔයාලා සැමන්ටින් එකේ කොළය ගැලෙව්වහම ඍජු කෝණාශ්‍රයාකාරවනේ තියෙන්නේ. එතකොට මේ කොටස කෙලින්ම 25r තමයි. මේක තමයි උස h. ළමයින්ට පැහැදිලිද මේක? හෙලෝ. ළමයින්ට තේරුණාද ඒක? පොඩ්ඩක් ආයි කියලා දෙන්න. දැන් සිලින්ඩරයක් ගත්තාම හිතන්නකෝ ඕගොල්ලෝ ගෙදර ගිහින් සෙමන්ටින් එකක් හිතන්නකෝ. සෙමන්ටින් එකක් හිතන්නකෝ. සෙමන්ටින් එකේ කොලයක් වටේ යරලා තියෙනවනේ. ජැක් මැකරල් හරි මොනවා ගහලා තියෙනවනේ ඒකේ. ඒතර ඒ වගේ ඒ කොලේ ගැලෙව්වහම මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්නේ තියෙන්නේ. තේරුණාද? ඒතකොට මෙතන මේක වෘත්තාකාරයිනේ. අපි දන්නවා වෘත්තයේ පරිධිය හරිය 25r කියලා. ඒතර මේ දිග 25r වෙන්නේ. ඒක හරියට පැහැදිලිද? හෙලෝ. හරි සර්. දිග 25r උස h. ඒ වර්ගඵලය ලැබෙන්නේ 25r h වලින්. පැහැදිලිද? ඒ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය ලැබෙන්නේ 25r h වලින්. පැහැදිලි? දැන් මෙහෙ කියන්නේ ඒ 25r h කියන්නේ කීයයිද? 792යිලු. h තමයි යහන්නේ. දෙවරක් 7න් 22 වරක් 14 වරක් h කියන්නේ 792. අපි උත්තරේ ගමු. මං ආයි ලියන්න. දෙවරක් 7න් 22 වරක් 14 වරක් h 792යි. මට උත්තරේ අරන් කියන බලන්න ටක් ගාලා ඔයගොල්ලෝ chat එකට දාන්න බලන්න. උත්තරේ ටක් ගාලා හොයලා දාන්න බලන්න. උත්තරේ හොයලා ටක් ගාලා දාන්න බලන්න. උත්තරේ කියලා වෙන්නේ. සර් විනාඩියක් දෙනවද? හරි හරි. එක්කෙනෙක් උත්තරේ එව්වා. ප්‍රයිවට් chat එකට දාන්න හොඳේ. හරි. හොඳයි බලමු හරිද කියලා. මලේෂා සිත්මිනි උත්තරේ වෙලා තියෙනවා. බලමු.
සර් මම ෆොටෝ එකක් දැම්ම ආවද? දැන් WhatsApp එක කරේ. සිසුන්දි වෙලා තියෙනවා, රූසරි වෙලා තියෙනවා. හරි. ඔව් සර්. බලන්න පුතේ. Zoom එකටත් දාන්නද? ඔව් chat එකට දාන්න ලේසි එකක් ගන්න. හරි. ඇති වෙලා දැන් නම් හොඳේ. ගොඩක් අයගේ උත්තර හරි. අදිති හරි. හරි. අදිතිගෙත් හරි. හැමෝගෙම හරි ඈ. ඒ දැන් ඉවපු ඔක්කොම හරි. මෙන්න සුළු කරනදී බලා ගන්න. සිසුඳු හරි. හරි. මෙන්න 7ට 7 ඒවා 1යි 14ට 2යි. මෙතන නම පුතා 88යි h කියලා. 792. දෙපසම 88න් බෙදෙනවා. h කියලා කියන්නේ 792 බෙදීම 88. දැක්කහම බය වෙන්න එපා. දෙකේම වගේ බෙද මුලින්ම. දෙවරක් නම් 44යි. දෙවරක් නම් 3යි 19ට 9යි 18යි 12ට 6යි. ආයි දෙවරක් නම් 22යි. දෙවරක් නම් මෙතන 100 19ට 9යි 16ට 198යි. මෙතන 11යි. මෙතනට දෙවරක් නම් 99. හරි නේ පුතේ? 99 බෙදලා 11. උත්තරේ 9. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. සෙන්ටිමීටර් 9ක් අවනම් හරි. අවසාන එක SRQ අගය A ඇසුරෙන් ලියන්න. SRQ. SRQ කියන්නේ පුතේ මෙන්න මේ කෝණය අගය. ඒ සඳහා ඔයගොල්ලෝ මුලින්ම මෙයා A නම් මෙයත් A කියලා දාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපෙන් අහන්නේ SRQ කෝණය. මෙන්න මේ කෝණය තමයි අහන්නේ අපෙන්. එතකොට SRQ කෝණය එකතු කිරීම A එකතු කිරීම A එකතු කිරීම 90 එකතුව කීයක් වෙනවද දරු? මේ කෝණ ටික එකතුව කීයක් වෙනවද? හෙලෝ. මම මේ මාක් කරපු කෝණ තුන එකතුව කීයක් වෙනවද? හෙලෝ. අංශක 180යි. බොහොම හොඳයි. ඊට පස්සේ SRQ එකතු කිරීම 2A ධන 90 සමාන 180. අපි SRQ කෙලින්ම ගමු. 180න් 90ක් අඩු කරමු. 2Aත් අඩු කරමු. SRQ කියන්නේ පුතා 90 ඍණ 2A. ළමයින්ට පැහැදිලිද? තවත් ක්‍රම තියෙනවා හොඳයි ගන්න මේක. මෙතන කෝණේ හොයාගෙන ගන්නත් පුළුවන්. 2i අරගෙන එහෙම ගත්තා. තමයි ඒක හරිද? ලියන් අවසන් නම් අපිට පුළුවන් B කොටසට යන්න. හෙලෝ. හරි සර් ඉවරයි. හරි. ත්‍රිරෝධ රත ගාලක ලියා පදිංචි ත්‍රිරෝධ රත වලින් පහෙන් දෙකක් රතු පාටද දෙකෙන් එකක් කොළ පාටද ඉතිරි ඒවා නිල් පාටද වේ. හරි. මෙම රත ගාලෙහි රතු පාට සහ කොළ පාට කීයද දරෝ තියෙන්නේ? පහෙන් දෙකට එකතු කරනවා කීයද? දෙකෙන් එකක්. හරි නේ පුතා? උත්තරේ කීයක් වෙයිද? ළමයි කීයක් වෙයිද?
10න් 4යි 10න් 5යි 10න් 9ක් එනව නේද? හෙලෝ ඔව් සර්. හරි. ඉතිරි ඒවා මොනවද දරුවෝ? ඉතිරි ඒවා දැන් 10න් 9ක්ම තියෙන නිරුයි රතුයි කොළයි. ඉතිරි ඒවා කීයද? 10න් 10න් අඩු කරනවා 10න් 9ක්. හරි. එහෙනම් නිල් පාට කීයද? නිල් පාට 10න් 1යි. එහෙනම් 10න් එකක් කියන්නේ ත්‍රිවිල් 4ක් නේ. එහෙනම් 10න් 10ක් කියන්නේ කීයද දරුවෝ? හෙලෝ ත්‍රිවිල් කීයක්ද? ළමයි 40. 40යි. ඔක්කොම ත්‍රිවිල් 40ක් තියෙනවා. ඊට පස්සේ අහනවා රත ගාලේ ලියාපදිංචි රතු පාට සහ කොළ පාට ගණන. රතු පාට කීයක් තියෙනවද? රතු පාට. රතු ක්‍රම දෙකක් තියෙනවා හොයන්න. එක්ක 10න් එක 4 හින්දා 10න් 4 අරන් කරන්නත් පුළුවන්. 10න් එකක් කියන්නේ 4යි. 10න් 4ක් කියන්නේ 4ක් 4 16යි. ළමයින්ට එක පැහැදිලිද? හෙලෝ ඔව් සර්. ඔව් කොළ පාට හොයන්නේ. කොළ පාටේ 10න් 5ක් තියෙනවනේ. 10න් එකක් කියන්නේ 4යි. 10න් 5ක් කියන්නේ 4ක් 5 20යි. එහෙම නැත්නම් 40 5න් 2කින් ගුණ කරා නම් ඒත් 16ක් එයි. 40 2කින් 1කින් ගුණ කරා නම් ඒත් 20ක් එයි. එහෙමත් ගන්න පුළුවන්. හරි. මෙම රතගාලෙහි ත්‍රිරෝද කීපයක් අලුතින් ලියාපදිංචි කළ විට රතු පාට ත්‍රිරෝද කිහිපයක් අලුතින් ලියාපදිංචි කළ විට කොළ පාට සහ රතු පාට ත්‍රිරෝද රත ගණන සමාන වේ. කීයක් ලියාපදිංචි කරන්න ඕනේ දරුවෝ සමාන වෙන්න? හෙලෝ ළමයි කීයක් ලියාපදිංචි කරන්න ඕනේද කොළ පාටයි රතු පාටයි සමාන වෙන්න? ළමයි 4. 4ක්. එතකොට මුළු ත්‍රිවිධ ගාන කීයක් වෙනවද? 44යි. 44යි. දැන් නිල් පාට ඒවා කීයක් තිබුණාද? 4යි. 4යි. එහෙනම් උත්තරේ කීයද? 44න් 4යි. අපි ඒක හොයමු හොඳේ. මම නිකන් කිව්වේ. හොයමු. කොළ පාට 20යි. රතු පාට 20යි. නිල් 4යි. මුළු 44යි. එහෙනම් 44න් 4යි. හරි. හරි නේ පුතා? එහෙනම් උත්තරේ කීයද? 11න් 1යි. ළමයිට ඒක පැහැදිලිද? ඔව් සර්. හරි. එච්චරයි. මොකෝ මේ කවුද? සිසුදු මකන්නත් බෑනේ කරදුනම නේද? හරි. කීබෝඩ් එකේ වුණා සර් chat එකට යද්දි. හරි. කමන්නේ නැහැ. හොඳයි. ඊළඟට මේ වෙලාවට වැරදි එකක් තිබුණේ නැහැ නේ ප්‍රශ්නයක් නෑ. හොඳයි. ඊට පස්සේ දෙවෙනි ගාන. පාසල් ගණිත උද්‍යානයක සැකසූ මල් පාත්තියක් රූපයේ දැක්වේ.
එය පැත්තක දිග මීටර 7ක් වූ ABCD සමහතුරස්‍රාකාර කොටසකින්ද කේන්ද්‍රික ඛණ්ඩ කොටස් දෙකකින්ද යුක්තය. කේන්ද්‍රික ඛණ්ඩයෙහි අරය කීයද? අරය කීයද දරු? සෙන්ටිමීටර් 7යි. 7යි. මීටරනේ. මීටර 7යි. මල් පාත්තියේ පරිමිතිය අහනවා. මල් පාත්තියේ පරිමිතිය. එහෙනම් මෙන්න මේ කොටස හොයාගන්න මුලින් මේ චාප දිග. ඒක x කියලා ගමු මේක අංශක 90යි. ඒක හොයන්නේ මොකක්ද සූත්‍රේ? x සමානයි 2πr වරක් 4න් 1. දෙවරක් 7න් 22 වරක් 7 වරක් 4න් 1. සුළු කළ බලන්න කී දෙන්නේ කියලා. 1යි 1යි x සමානයි 44 බෙදීම 4 ඒ කියන්නේ 11. එහෙනම් පරිමිතිය කීයද දරුවෝ? 11යි 7යි 7යි 11යි 7යි 7යි 50ක් එයි ඔක්කොම මීටර. බලන්න හරිද කියලා. උත්තර හදන් යන්න පුතා හොඳේ. මල් පාත්තියේ වර්ගඵලය අහනවා. වර්ගඵලයත් අපිට සග්ගල හොයත හැකි. ඒ තමයි 5r වර්ගයෙන් 4n 1යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එහෙනම් 7න් 22යි 7 වරක් 7යි 4න් 1යි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන්නේ පුතා 77 බෙදීම 2. නැත්තම් 38.5යි. තිස් 8.5යි 38.5යි 49. හරි නේ පුතා? හෙලෝ උත්තරේ කීයක් එයිද දරුවනේ? 1 5 12යි. Excuse me sir. ඔව් කියන්න. සර් කේන්ද්‍රීය ඛණ්ඩ වර්ගඵලයට 38.5 මීටර නේද? ඔව්. ඊට පස්සේ BC එක් පාදයක් වනසේද වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 14 වර්ග මීටර 14ක් වනසේ සමදීපා ත්‍රිකෝණාකාර කොටසක් සමහතුරස්‍රා කොටස තුල වෙන් කිරීමට ගුරුතුමාගෙන් උපදෙස් ලැබුණා. එහෙනම් පුතේ අපි හොයන්න ඕන ලම්බ උස. හොඳේ. ලම්බ උස හෙව්වනම් හරි. මෙන්න මේ h කියන උස. ඒක හොයන්නේ භාගය වරක් ආධාරකය 7 වරක් ලම්බ උස h කියන්නේ 14යි. මේකෙන් උත්තරේ ගත හැකියි. මෙතනවා 3.5යි h 14යි. 14 3.5න් බෙදනවා. h කියන්නේ පුතා ඔන්න මම දානවා 140 බෙදුව 35. 4ක් තමයි එන්නේ උත්තරේ. මීටර 4ක් උසයි. ඒක තේරුම් නැත්නම් අහන්න හොඳේ. ඒ කියන්නේ වෙන්නේ මෙච්චරයි. ඒක ඇතුලේ වර්ගඵලය 14ක් වෙන ත්‍රිකෝණයක් තමයි අඳින්න ඕනේ. DC එක පාදයක්. DC 7යි කියලා දන්නවනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් අඳින එක.
සමද්විපාද වෙන්නේ. මේක 7යි 100න් ලම්බ උස 4යි 100. සමදිව ප්‍රශ්නයක් නෑ. ළමයින්ට පැහැදිලිද? හෙලෝ ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. අන්දරත් පෙන්වන්නේ ලකුණු හම්බෙන්නේ ඒකට අඳිනවට. මිනුම් සහිතව ඇඳ පෙන්වීමට ලකුණු හම්බ වෙයි. මිනුම් හෙව්වට එකක් දෙයි, ඇඳර දෙකක් දෙයි. එහෙම. ඊළඟට තුන්වෙනි ගාන. හරි. පියසෝම් මහතා මූල්‍ය ආයතනයකින් සුළු පොලි යටතේ රුපියල් 75000ක ණය මුදලක් ලබාගෙන වසර 3ක් අවසානයේ රුපියල් 93000ක් ගෙවා ණයෙන් නිදහස් වේ. ඔහු ගෙවූ මුළු පොලිය සොයන්න. හොයන්නේ කොහොමද දරුවෝ මුළු පොලිය? හෙලෝ. ගත්තේ 75000යි 93000ක් ගෙවලා ඉවරයි. එහෙනම් මුළු පොලිය කීයද දරුවෝ? 93,000න් 75 අඩු කරනවා. අන්න 93000න් අඩු කරනවා 75000. උත්තරේ 0.0.0.13න් 5ක් ගිහාම 8යි. මෙතන 8න් 7ක් ගිහාම 1යි. රුපියල් 18000ක් තමයි පොලිය. මුළු පොලිය. එක් වර්ෂයක් සඳහා පොලිය ගණනය කරන්න. උත්තරේ පුතේ 18000 මක් කරනවද? බෙදනවා කියන පුතේ 18000 බෙදනවා 3න්. උත්තරේ කීයද? රුපියල් 6000. ඊට පස්සේ අහනවා මූල්‍ය ආයතනය ණය සඳහා අය කළ වාර්ෂික පොලි අනුපාතිකය. ගත්තේ 75000යිනේ. 75000ට 6000 නම් 100ට කීයද? ඔච්චරයි. සුළු කරාම උත්තරේ හම්බ වෙයි. මම කෙලිම ගන්නම් 600 බෙදීම 75. තුන් වරක් 200යි තුන් වරක් 25යි. 108ක් තමයි උත්තරේ එන්නේ. හරිද පුතේ? ප්‍රශ්න අංක 10 යන්න හොඳ. ඒ කියන්නේ පළවෙනි තුන්වෙනි ගානේ එකට 18000යි. ගත්ත විදිහත් පෙන්වන්න. 93000න් 75000ක් අඩු කළා. දෙකට 18000 බෙදීම 3 6000යි. තුනට 75000න් 6000 නම් 100ට කීයද? ඒ සුළු කරපු විදිහ ලියන්න පුතේ. හොඳ. ඊවර වශයෙන් ලියන්න. සර් 675න්නේ බෙදන්නේ 600. මෙතන 100ට 100න් ගුණ කරන්න එපා. හරි සර්. ඊළඟට 104ක වැට්බදු ප්‍රතිශතයක් යටතේ ජල බිල්පතට අය කළ වැට්බදු මුදල 104කි. බිල්පතෙහි මුල් වටිනාකම සොයන්න. හරි. එතකොට අය කරපු වැට් ගාන තමයි 104. ඒ කියන්නේ 104ක් කියන්නේ 104යි. 100ට එකක් කියන්නේ පුතේ 104 බෙදනවා 4ෙන්. ඒ කියන්නේ 28යි 24ට 4 වරක් 6යි. 26යි. 100ට 100ක් කියන්නේ පුතේ 26 ඒවා 100ක්. රුපියල් 2600. ළමයින්ට මේක තේරුණාද?
හෙලෝ ළමයින්ට මේක තේරුණාද? ළමයි අපි දැන් මේ වගේ ඒවා හොඳට පුරුදු කරගන්න ඕනේ. මොකද අපි වැඩියෙන් බදු ගෙන ජනතාවක්නේ. වැඩ් බදු නේද? අර බදු මේ බදු අපි ගොඩක් ගෙවනවනේ. හරි. ඒකෙත් ලියාගන්න B කොටස 1ට 104ක් 104යි 100ට 1ක් 26යි 100ක් 2600යි. ඊළඟ බිල් පතේ මුළු වටිනාකම වෙන්නේ වැට් අය කළාම පුතා ගණන් අඩු වෙන්නේ නැහැ හොඳේ. 2600ට 104 එකතු වෙනවා. එතකොට 2704යි. ළමයි පැහැදිලිද ටික? හෙලෝ පැහැදිලිද? ඔව් සර්. හරි. ඊළඟ එක. හතරවෙනි ගාන. ගමක නිවාස 35ක් මාසයකදී පරිභෝජනය කර විදුලි ඒක ගණන පහත වගුවේ දැක්වේ. එම සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය. මාතය කියන්නේ මොකක්ද දරුවෝ? වැඩිම වාර ගණනක් යෙදෙන දත්තය. එහෙනම් උත්තරේ කීයද? මෙති. උත්තරේ කීයද? 28යි. ඊළඟට මෙම ගමෙහි නිවසක් මාසය තුල පරිභෝජනය කළ මධ්‍යන්‍ය විදුලි ඒක ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්නලු. අපිට මෙහෙම කරත හැකි මේක. x දාත හැකි, f දාත හැකි, fx දාත හැකි. මේක 9 වසරේ කරනවා ඔයගොල්ලෝ. 25 ඒවා 4යි. ඒ කියන්නේ 100යි. 26 ඒවා 3යි. 18න් 8යි එකක් ඉතුරුයි 7යි 78යි. ඊළඟට 27 ඒවා 6ක්. 6 වරක් 7 42න් දෙක 4ක් ඉතුරුයි 6 වරක් 2 12යි 4යි 16යි. ඊළඟට 28 ඒවා 8ක්. 64න් 4යි 6ක් ඉතුරුයි 16යි 6යි 22යි. ඊළඟට 29 ඒවා 7ක්. 7 වරක් 9 63න් 3යි 6ක් ඉතුරුයි 14යි 6යි 20යි. ගුණ කරපුවා හරියද බලන්න පොඩ්ඩක් හොඳ. 30 ඒවා 5ක් 150යි. ඊළඟට 31 ඒවා 2ක්. 2යි 6යි. 178 8යි 2යි 10යි 14යි 17යි 19යි 5යි 9යි 12යි 5යි 9යි 11යි 19යි එකක් ඉතුරු 8යි 14යි 8යි 14යි 16යි 28න් 7යි දෙක ඉතුරු 3යි 4යි 6 8 9 මෙහෙම උත්තරයක් දන්න එන්නේ හොඳ. ආයි චෙක් කරලා බලන්න. 7යි 13යි
පුතේ 25 4ක් 100යි. සීයයි 78යි විසිහයේ ඒව 3ක් 27 6ක් 28 ඒව 8ක් 29 ඒව 7ක් 21 ඒව 2ක් 979 හරිනේ පුතා හෙලෝ ඒතර මධ්‍යන්නේ හොයන්නේ පුතා සිග්මා fx බෙදීම සිග්මා f 979 බෙදීම 35 හොඳේ ඒකේ උත්තරේ එයි පුතා 27.91ක් වගේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපිට ගත හැකි 28ක් කියලා යුනිට්ස්. මේක පුතා ඔයගොල්ලෝ ලස්සන වගුව ගහගන්න හොඳේ. හරි. ඊළඟට වර්ෂයක් තුලදී මෙම නිවෙසෙහි ගමෙහි නිවසක් සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ හැකි විදුලි ඒකක ගණන. වර්ෂයක් කියන්නේ දවස් කීයක් දරුවෝ? ඔව් දැන් මෙතන මේ තියෙන විදුලි ඒකක ගණන නිවාස ගණන. නිවසක් සඳහා යුනිට් කීයක් යනවද? හරිද? නිවසක් සඳහා මේ තියෙන්නේ මාසයක් ගානනේ. තේරුණාද? එක නිවසක් සඳහා මාසයකට යන්නේ 28 යුනිට්. ඒතර වර්ෂයක් කියන්නේ මාස කීයක්ද? 12යි. මාස 12ක් නේ. මොකද කරන්න ඕනේ? එක 28 වැඩි නිවසක් සඳහා ඔව් 28ක් කරනවද? ගුණ කරනවා 12යි. හරිද? ඒකේ උත්තරේ මම ක්‍රම දෙකකට ලකුණු දෙනවා. හොඳේ. ඒ කියන්නේ ඔය ආපු 27 ගාන ගුණ කරලා ගත්තත් ලකුණු හම්බ වෙනවා 12න් 27.9 එක ගුණ කරලා ගත්තොත් එන්නේ මම මේ උත්තර දෙකටම ලකුණු දෙනවා 27.97 ගුණ කළොත් 12න් ඒකේ උත්තරේ එන්නේ 335යි 0.65 ඕකටත් ලකුණු දෙනවා. ඒ වගේම 28 ගුණ කිරීම 12. 336ට. දැන් ලකුණු. හරිද පුතේ? හරි. ඊට පස්සේ අහනවා මධ්‍යන්‍ය විදුලි ඒකක ගණනට වඩා වැඩි ඒකක ගණනක් පරිභෝජනය කළ නිවෙස් ගණන ගමෙහි මුළු නිවෙස් ගණනේ ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න. දැන් මධ්‍යන්‍ය 28යි නේ ආවේ. 28 ඉක්මවා භාවිතා කරන නිවාස කීයක් තියෙනවද? මේ තියෙන නිවාස ටික 28ට වැඩි කට්ටිය මේ ඉන්නේ. ඒකේ නිවාස කීයක් තියෙනවද දරුවෝ? ගෙවල් 14ක් තියෙනවා. එහෙනම් ප්‍රතිශතය හොයන්නේ කොහොමද? 35න් 14 නම් 100ට කීයද? 100. 35න් 14. 7 වරක් 2යි 7 වරක් 5යි. 200 බෙදීම් 5. උත්තරේ 140. හරිද ළමයි?
ළමයි ඒක හරිද ගාන? හෙලෝ ළමයි හරිද? හරි සර්. right. දැන් පස්වෙනි ගාන. වෛද්‍ය සායනයට පැමිණ රෝගීන් 130 දෙනෙක් අතරින් 75 දෙනෙක් දියවැඩියා රෝගීන්. පුතේ මේක හරි පරිස්සමෙන් අපි කරන්න ඕනේ. 75 දෙනෙක් දියවැඩියාව. එහෙනම් 75 මෙහෙම දාන්න ඕනේ. 130ක් ඉන්න ඔක්කොම හරිද? 130ක් ඉන්න ඔක්කොම පිරිස. මෙම රෝගීන් අතර 52 දෙනෙක් හෘද රෝගීන් සිටි අතර හෘද රෝගීන් සියලු දෙනා දියවැඩියා රෝගයෙන් පෙළෙති. එහෙනම් ඒගොල්ලෝ කොහෙද ඉන්න ඕන? ළමයි සර් දියවැඩියා කියන එකේ රවුම මැදින් තවත් රෝමයක් ඇඳලා ඒක ඇතුළේද? අන්න හරි. ඔව්. දැන් මෙතන අහනවා හෘද රෝග නොවැළඳුන දියවැඩියා රෝගීන් ගණන කීයද කියලා. ඒක හොයන්නේ කොහොමද? දියවැඩියා කට්ටිය 75ක් ඉන්නවා. 52ක් ඉන්නවා කවුද? හෘද රෝග. අඩු කරලා නම් හරි නේද? හෙලෝ. ඔව් 5න් සර්. 2ක් 3යි 7න් 5ක් 2යි. කීයද? 23 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට දියවැඩියාව විතරයි තියෙන්නේ. හෘද රෝග නැහැ. ඊට පස්සේ අහනවා හෘද රෝගීන් දැක්වෙන කුලකය වෙන් රසායන ඇතුළත් කර එය නම් කරන්නද? මෙහිම වනම් හරි නේද? පනස් දෙක. ළමයිට දැන් තේරුණාද? හෙලෝ. ඔව් සර්. ඊළඟට ඉහත තොරතුරු වෙන් රූප සටහනේ ඇතුළත් කරමින් එය සම්පූර්ණ කරන්නට. හරි. මෙම රෝගීන්ගෙන් අහඹු ලෙස තෝරාගත් අයෙක් දියවැඩියා රෝගය හෝ හෘද රෝගය නොවන අයෙක් මේ සම්භාවිතාව. එහෙනම් මේ පිට කට්ටිය හොයාගන්න මේ කට්ටිය. එහෙම හොයාගන්නේ කොහොමද? මෙතන ඉන්නවා 75ක් 130 මොකෝ කරන්නේ? කියන පුතා 135 නේ තියෙන්නේ 130න් 130න් අඩු කරනවා 75ක් මේ තමයි රෝගය නැති කට්ටිය 10න් 5ක් 5යි 12න් 7ක් 5යි 55ක් ඉන්නවා හරි සම්භාවිතාව කීයද දරුවෝ සම්භාවිතාව කීයද දරුවෝ හෙලෝ සම්භාවිතාව කීයක් එන්න ඕනද ළමයි ළමයි කීයද මෙම රෝගීන්ගෙන් අහඹු තෝරාගත් අයෙක් දියවැඩියා රෝගය හෝ හෘද රෝගය නොවැළඳුන අයෙක් වීමේ සම්භාවිතාව කීයද ළමයි මුළු පිරිස 130යි එහෙම අය කීයක් ඉනවද දරුවෝ හෙලෝ ළමයි 50 ඔව් සම්භාවිතාව යන්නේ කොහමද 130න් 55යි ඔච්චරයි තේරුණාද ඒක ඔව් සර් හරි මුළු ගානෙන් කී දෙනාද අර ජාදු කැටයක් උඩ දාලා පුංචි කාලේ කරන්නේ ඔයගොල්ලෝ ඒ වගේ තමයි හරි අපි මේ පාඩම් තාම කළේ නෑ මං හිතන්නේ ඔයගලන්ට තාම
නෑ නේද? තාම මේ පාඩම් කරලා නැතුව ඇති. ළඟදිම කරන ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ. හරි. ඔයගොල්ලන් ඉස්කෝලේ එක්සෑම් වෙද්දී අනිවාර්යෙන් අපි ඒව අවසන් කරලා තියෙනවා. හරි සර්. හරිද දරුවනේ? එච්චර තමයි එහෙනම් අපිට සාකච්ඡා කරන්න තියෙන පේපරේ. හොඳේ. ඔච්චරයි පේපරේ තියෙන්නේ ෆස්ට් එක. අපි සාකච්ඡා කළා එන සතියේ අපි අනිවාර්යෙන් පාඩමක් කරනවා ඉස්කෝල පටන් ගත්තට පස්සේ පන්ති පටන් ගත්තට පස්සේ ඕගලන්ට සමහරවිට අමතර පන්ති කිහිපයක් වැටෙයි. මොකද ඕගලන්ගේ තමයි සිලබස් එක පස්සෙන් ඉන්නේ. අනික ඔක්කොම සිලබස් ඉවරයි මේ වෙද්දි. හරි නේද? එන මාසෙ නම් 11ක් පටන් ගන්නවා ඕගලන්ට. හරි නේ පුතේ? හරි Hello? සර්. හරි පුතේ. එහෙනම් හැමෝටම බුදු සරණයි පුතේ. ආයුබෝවන්. බුදු සරණයි අලීෂා ආයුබෝවන් ඔයා සර්. උත්තර පත්‍ර දානවද ගෲප් එකට පොඩ්ඩක් මට? හරි සර්. හරි දාන ගෲප් එකට. හරි පුතේ. බුදු සරණයි.